ඉලෙක්ට්‍රෝන මුල ඉඳලා. මේ දැන් ඔන්න මම දැන් මේ කියන දේවල් ටික හොඳට මතක තියාගන්න. මේ හැම එකක්ම පුළුවන් වෙන්න නම් ඉස්සෙල්ලාම පළවෙනි දේ තමයි මේ මූලද්‍රව්‍ය 20 කටපාඩම් වෙන්න. හයිඩ්‍රජන් වල ඉඳලා කැල්සියම් දක්වා වෙනේව නැතත් කමන්නේ. පිළිවෙලට කටපාඩම් වෙන්න ඕන. ඕගොල්ලන්ට හයිඩ්‍රජන් වල ඉඳලා කැල්සියම් දක්වා මූලද්‍රව්‍ය 20 කටපාඩම් නම් ඔකට එක එක කැමති වෙනනේ. දැන් මම දන්නේ සමහර දරුවෝන්ගේ ගෙවල් වල ගියාම බිත්ති වල මේවා ඇඳලා ලස්සනට තමන්ගේ මේසේ ඉස්සරහා ලකුණු කළා නේ එහෙම ගහලා තියෙනවා. ඒකට ඒක අතකට කමක් නැහැ. මොකද හේතුව දැන් අපි කොච්චර කිව්වත් අපි එතෙන්දී අපි මොනවා හරි දෙයක් කරනවානේ. නිකම්ම පොත බලන්නේ දැන් තම ගොඩක් අය පුරුදු වෙන්නේ අදට ගිහිල්ලා පොත බලන්නනේ. අදට ගිහිල්ලා පොත බලනකොට වෙන්නේ මොකද්ද? එහෙම්මම නිදා ගන්න පුළුවන්. ඒකට අර වගේ මහන්සි වෙනකොට දැන් අපි හයිඩ්‍රජන් ආවර්තිත වගුවක් අඳින ලස්සනට බෝඩ් එකක් ගෙනල්ලා. ඒකට ඒ අඳිනකොට මොනවා හරි දෙයක් අපිට වැඩිපුර මතකෙට යනවා. ඒක නිසා මේ ටික හොඳට මතක තියාගන්න. මේක කවි කතන්දර ඕනේ නැහැ. මම අහලා තියෙන සමහර අය මේකට කවිත් හදාගෙන. ඉතින් මොකටද මේ මූලද්‍රව්‍ය 20කට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක තවත් අතරමැදි මහන්සියන්නේ. ඊට වඩා හොඳම දේ තමයි මේ මූලද්‍රව්‍ය 20 20 පාරක් කියවන්න එක දිගට. එක දිගට 20 පාරක් කියවන්න. එක දිගට 20 පාරක් කියවනකොට මේ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් ඔය ටික මතක හිටිනවා. ඊට පස්සේ ඒක ලියන්න 20 පාරක් විතර එක දිගට. එතකොට ලියන්නත් මතක හිටිනවා. ඒ ලිව්වට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. එතකොට අපිට පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වට පස්සේ මේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වට පස්සේ අපිට පුළුවන් මේ මූලද්‍රව්‍ය ආවර්තිත අවගුවේ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. දැන් ඔන්න ආවර්තය හොයාගන්න පුළුවන් ශක්ති මට්ටම් ගණනේ. හරිද? ආවර්තය හොයාගන්න පුළුවන් ශක්ති මට්ටම් ගණන. ශක්ති මට්ටම් 1යි නම් තියෙන්නේ පළවෙනි ආවර්තය. ශක්ති මට්ටම් 2යි නම් තියෙන්නේ දෙවෙනි ආවර්තය. ශක්ති මට්ටම් 3ක් තියෙනවා තුන්වෙනි ආවර්තය. ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4යි. 4ක් තියෙනවා හතරවෙනි ආවර්තය. ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන්. හරි. ඊළඟ මාතෘකාව ලියාගන්න මූලද්‍රව්‍ය කාණ්ඩවලට බෙදීම කියලා. මාතෘකාව ලියාගන්න මූලද්‍රව්‍ය කාණ්ඩවලට බෙදීම. මූලද්‍රව්‍ය කාණ්ඩවලට බෙදීම. හරි. දැන් එතකොට ඔන්න මූලද්‍රව්‍ය කාණ්ඩ ඉස්සෙල්ලා අපි ඒක ලියාගෙනමු. ලියාගන්න මේ මූලද්‍රව්‍ය කාණ්ඩ වලට බෙදීම ඒක ඇත්තට ලියාගන්න. යම් මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යම් මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියු විට එහි අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන සොයාගත හැකි වේ. ඉලෙක්ට්‍රෝන ගණන සොයාගත හැකි වේ. යම් මූලද්‍රව්‍ය පරමාණුවක මේවා ඉතා වැදගත් හරියටම ලියා ගන්න. යම් මූලද්‍රව්‍ය පරමාණුවක ඇති අවසාන ශක්ති මට්ටම
හඳුන්වන්නේ සංයුජතා කවචය හඳුන්වන්නේ සංයුජතා කවචය යන නමිනි. සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන ඕන ඉලෙක්ට්‍රෝන සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වයි. දැන් යටින් ලියා ගන්න යම් මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටම හෙවත් සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ගණන සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන එම මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ පිහිටන කාණ්ඩයේ කාණ්ඩ අංකයට සමාන වේ. හරි. මම ඒ කිව්ව දේ මෙතන ලියන සමීකරණයක් විදියට සංයුජතා කවචයේ කිව්වේ අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන සමානයි පිහිටන කාණ්ඩයේ කාණ්ඩ අංකය. හරි අපි බලමු මේක ඇත්තද බොරුද කියලා. දැන් මෙතන තියෙනවා මෙතන බලා ගන්න මේ සමීකරණයෙන් මම ලිව්ව දේ ඇත්තද බොරුද කියලා මම දැන් පෙන්නන්න යන්නේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස. මම දැන් මෙන්න මෙහෙම ගහ ගන්නවා තීරු දෙකක්. මෙතන මම ලියනවා සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන.
සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන. මෙතන උඩ දැම්ම මොකද්ද? සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන. උඩට යන්තම් හරි පේනවා. මෙතන තියෙන කාණ්ඩ අංකය. කාණ්ඩ අංකය. හරි. මුලින්ම හයිඩ්‍රජන් 1 හීලියම් 2 එහෙමද තියෙන්නේ. හයිඩ්‍රජන් වල සංයුජතා කවචය කියන්නේ අවසාන ශක්ති මට්ටම. අවසාන ශක්ති මට්ටමටයි පළවෙනි ශක්ති මට්ටමටයි ඔක්කොටම තියෙන හයිඩ්‍රජන් වල එකයි. එහෙනම් සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 1. එහෙනම් යාගේ කාණ්ඩ අංකය අංක 1. මෙන්න රෝම ඉලක්කම් වලින් කාණ්ඩ අංකය ලියන්න. මෙන්න මෙතෙන්දී මේක වෙනස් වෙනවා. මෙතන සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. ඔන්න හොඳට අහගන්න දරුවෝ. ඔයගොල්ලෝ සමහරවිට පේපර් එකේ තරද්දන්න පුළුවන්. මෙතන සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. හැබැයි මෙයා දෙවෙනි කාණ්ඩේ නෙවෙයි. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබුණට මෙතන මෙයාගේ අවසාන ශක්ති මට්ටම පිරිලා. අවසාන ශක්ති මට්ටම පිරිලා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ යන්නේ 8 වෙනි කාණ්ඩෙට හෙවත් බිඳුව කාණ්ඩෙට. ඒක හොඳට මතක තියාගන්න. එතන විතරයි වෙනස් වෙන්නේ. අවසාන ශක්ති මට්ටම පිරිලා ඒක නිසා එයා යනවා 8 වෙනි කාණ්ඩෙට. අවසාන ශක්ති මට්ටම පිරුණොත් අපි කාණ්ඩයේ විදිහට සලකන්නේ අනිවාර්යෙන් 8 වෙනි කාණ්ඩය එහෙම නැත්නම් බිඳුව කාණ්ඩය. මෙයාගේ සංයුජතා කවචය කියන අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. එහෙනම් එයා පළවෙනි කාණ්ඩය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. එහෙනම් එයා දෙවෙනි කාණ්ඩය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එහෙනම් එයා තුන්වෙනි කාණ්ඩය. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එහෙනම් එයා හතරවෙනි කාණ්ඩය. නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් පස්වෙනි කාණ්ඩය. ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙනම් එයා 6 වෙනි කාණ්ඩය. ෆ්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එහෙනම් 7 වෙනි කාණ්ඩය. බලන්න හරියට කියනවා කියන්නේ ෆ්ලෝරීන් මෙන් 7 වෙනි කාණ්ඩය. ෆ්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝන 7යි 7 වෙනි කාණ්ඩය. නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එහෙනම් 8 වෙනි කාණ්ඩය. සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ පළවෙනි කාණ්ඩය. මැග්නීසියම්ගේ අවසාන ශක්ති මට්ටමේ 2යි දෙවෙනි කාණ්ඩය. අවසාන ශක්ති මට්ටම එහෙම නැත්නම් සංයුජතා කවචය. නම් දෙකම මතක තියාගන්න. මෙතන ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එහෙනම් තුන්වෙනි කාණ්ඩය අනුවිදි. සිලිකන් වල ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. නම් සිලිකන් 4 වෙනි කාණ්ඩේ. ෆොස්ෆරස් වල ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එහෙනම් එයා 5 වෙනි කාණ්ඩේ. සල්ෆර් වල ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙනම් එයා 6 වෙනි කාණ්ඩේ. ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එහෙනම් 7 වෙනි කාණ්ඩේ. ආගන් වල ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එහෙනම් 8 වෙනි කාණ්ඩේ. පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ. එයා පළවෙනි කාණ්ඩේ. කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. එයා දෙවෙනි කාණ්ඩේ. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට කාණ්ඩ ටික හොයාගන්න පුළුවන්. එහෙනම් දැන් මම ලියුව සමීකරණේ හරි. මම ලියුව සමීකරණේ සංයුජතා කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ගණන සමානයි පිහිටන කාණ්ඩයේ කාණ්ඩාංකය. සංයුජතා කවචය කියන අවසාන ශක්ති මට්ටම ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කාණ්ඩාංකයට එක තැනකදී වෙනස් වෙනවා දෙවෙනි මේ දෙක හීලියම්. හීලියම් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබුණාට එයා පිරිලා. ඒක නිසා එයා ඉති වෙන්නේ 8 වෙනි කාණ්ඩයට. හරි. මේක ලියාගෙන මේකත් ලියාගන්න. ඔතන ආවර්තිතාවක් ගුව නැතත් කමක් නැහැ. මේ ටික ලියාගෙන මේක ලියාගන්න. හරි. ඊළඟ මාතෘකාව ලියාගන්න සමස්ථානික. මොකද්ද මේ සමස්ථානික? මේ පාඩමේ ගොඩක් වෙලාට ඔයගොල්ලන්ට මේ ටික බැරි වෙන්න හේතුව මේක අමාරු වෙලා නෙවෙයි. හරිද? මේ පාඩම ගොඩක් වෙලාවට අපිට නුහුරුයි. ඒකට හේතුව අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා මෙතුක්කල් අහපු නැති වචන. හරිද? ඒ වගේම ආයිත් ගෙදරදී කවදාවත් භාවිතා වෙන්නේ නැති වචන. දැන් මමත් මේ වචන භාවිතා කරන්නේ ඕගොල්ලොත් එක්ක උගන්වන්න විතරයි. ඊට පස්සේ මම ගෙදරදී කවදාවත් සමස්ථානික ගැන කතා කරන්නේ නැහැ. මොකද අපිට ඕන වෙන්නේ නැහැ. පරමාණුක ක්‍රමාංකය ගැන මම ගෙදරදී කතා කළාම නැහැ. ස්කන්ධ ක්‍රමාංකය ගැන මම කතා කළාම නැහැ. ඕගොල්ලන්ටත් ඒකම තමයි. ඒක නිසා මේ පාඩමේ තියෙන දේවල් ඉක්මනට අමතක වෙනවා. හරිද? ඒක නිසා ඕගොල්ලෝ හැමතිස්සෙම මේ පාඩමත් එක්ක බැඳිලා ඉන්න ඕන. දැන් මට ඉංග්‍රීසි බැරි නම් ඒකට හේතුව මම ඉංග්‍රීසි වැඩි ආශ්‍රය කරන්නේ නැති නිසා.
ඉංග්‍රීසිත් එක්ක මම ඉන්නවා නම් හැමතිස්සෙම මම කවුරු හරි එක්ක ඉංග්‍රීසියෙන් හැමදාම කතා කරනවා දෙමළෙන් කතා කරනවා නම් මම මිනිස්සුත් එක්ක මට දෙමළ ටික ටික පුළුවන් වෙනවා. මේ පාඩනුත් එහෙමයි. මේකත් නිකන් වෙනම භාෂාවක් වගේ. අපිට සම්බන්ධ නැති වචන ගොඩාරියක් මෙතෙන්දි සම්බන්ධ වෙනවා. එතකොට ඒවත් එක්ක හුරු වෙලා ඉන්න ඕනේ. ඒවට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. හරිද? එතකොට සමස්ථානික මේ වචනේ තේරුම තමයි ඕගොල්ලෝගෙන් අහුවත් ආන්නේ. සමස්ථානික යනු මොනවාද? දැන් මම ලියනවා හයිඩ්‍රජන් පරමාණු 3ක්. බලා ගන්නකෝ. මෙන්න හයිඩ්‍රජන් වල සංකේතය. මේ තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය. වම් පැත්තේ පහළ ලියන්නේ පරමාණු ක්‍රමාංකය. වම් පැත්තේ ලියන ස්කන්ධ ක්‍රමාංකය. ඔන්න මම එක හයිඩ්‍රජන් පරමාණුවක් ලියුවා. මෙන්න තව හයිඩ්‍රජන් පරමාණුවක් ලියනවා. පරමාණුක ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය. මෙන්න තව හයිඩ්‍රජන් පරමාණුවක් ලියනවා. පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය. මොකද්ද වෙලා තියෙන්නේ? මේ එකම පරමාණු එකම මූලද්‍රව්‍යය ඇති පරමාණු. එකම මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්. නමුත් පරමාණු තුනක්. පල්ලෙහා ඉන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය සමානයි. උඩින් ඉන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය අසමානයි. එකම මූලද්‍රව්‍ය. වෙනස් පරමාණු. පරමාණු තුන වෙනස්. ඇයි ස්කන්ධ ක්‍රමාංක වෙනස් නේ? ඔන්න ඕකට තමයි කියන්නේ සමස්ථානික කියන්නේ. පරමාණුක ක්‍රමාංකය සමාන ස්කන්ධ ක්‍රමාංකය අසමාන එකම මූලද්‍රව්‍යය ඇති වෙනස් පරමාණු. පරමාණුක ක්‍රමාංකය සමාන ස්කන්ධ ක්‍රමාංකය අසමාන එකම මූලද්‍රව්‍යය ඇති වෙනස් පරමාණු. සමස්ථානික නම් වේ. එතකොට මේ සමස්ථානික ඇති වෙන්න හේතුව මේ බලන්න මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගන්න. දැන් මේකේ තියෙන ප්‍රෝටෝන එකක්. මේකේ තියෙන ප්‍රෝටෝන එකක්. මේකේ තියෙන ප්‍රෝටෝන එකක්. ඒ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගන්න. මෙතන තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන වල එකතුව. ඒතර ප්‍රෝටෝන එකක් තියෙනවා නියුට්‍රෝන නැති නිසානේ මෙතන එක වෙලා තියෙන්නේ. ප්‍රෝටෝන එකයි එක ධන බිඳුව එක. එතකොට නියුට්‍රෝන බිඳුවයි. මෙතන ප්‍රෝටෝන එකයි නියුට්‍රෝන එකයි. එතකොට තමයි මේක දෙක වෙන්නේ. දැන් මේ දෙක එකතුව මේකට සමාන වෙනවා. මේ දෙක එකතුව මේකට සමාන. එහෙනම් මෙතන නියුට්‍රෝන තියෙනවා දෙක. 2යි 1යි 3. පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මේ දෙක එකතුව. මේ දෙක එකතුව මෙතන එක වෙන්න නම් මේක එක මේක බිඳුව. මොකද මේක කොහොමද එක තියෙනෝනේ. මෙතන 1යි 1යි 2 වෙනවා. 1යි 2යි 3 වෙනවා. එහෙනම් මේ සමස්ථානික ඇති වෙන්න හේතුව නියුට්‍රෝන ගණන වෙනස් වීම. මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට පරමාණු වලට මූලද්‍රව්‍ය පරමාණුවකින් තවත් මූලද්‍රව්‍ය පරමාණුවකට නියුට්‍රෝන ගණන වෙනස් වීම. නියුට්‍රෝන ගණන වෙනස් වෙනකොට පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙනවා. අන්න ඒ වගේ වට කියන සමස්ථානික. ඒතර හැම මූලද්‍රව්‍යයකටම සමස්ථානික නැහැ. දැන් හයිඩ්‍රජන් වලට තියෙන සමස්ථානික 3ක්. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ සමස්ථානික 3. මේ හයිඩ්‍රජන් වල සමස්ථානික 3ට නම් 3ක් තියෙනවා. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියලා. මේකට කියන්නේ ප්‍රෝටියම්. ප්‍රෝටියම්. මේකට කියන්නේ ඩියුටීරියම්. ඩියුටීරියම්. මේකට කියන්නේ ට්‍රිටියම්. හයිඩ්‍රජන් වල සමස්ථානික 3. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. දැන් මේ තුන අඳින්න කිව්වොත් ප්‍රෝටියම් වල න්‍යෂ්ටියේ එක ප්‍රෝටෝනයයි න්‍යෂ්ටියට පිටින් එක ඉලෙක්ට්‍රෝනයයි. මෙහෙම. මේකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝනයයි නියුට්‍රෝනයයි. එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් තියෙනවා. මේකේ න්‍යෂ්ටියේ ප්‍රෝටෝනයයි නියුට්‍රෝන දෙකයි. එක ඉලෙක්ට්‍රෝනයක් පිටින් තියෙනවා. හරිද? ඔය විදිහට අපිට ගන්න පුළුවන්. මේ තියෙන්නේ සම්මත නිරූපණය. සම්මත නිරූපණය ගන්න කිව්වනම් ওই විදිහට. අපිට මේක මෙහෙම වෙන් කරගත්තොත් මේ තියෙන්නේ හයිඩ්‍රජන් වල සමස්ථානික. හයිඩ්‍රජන් වල සමස්ථානිකයේ නම
මේ තියෙන්නේ සම්මත නිරූපණය. මෙතන තියෙන්නේ ප්‍රෝටෝන ගණන. මෙතන තියෙන්නේ නියුට්‍රෝන ගණන. එකපාරක් පේපර් එකේ මේක අඳින්නත් ඇවිල්ලා. ඒක වෙන්නේ මේ කොටසත් ඇවිල්ලා තියෙනවා. මේ යටම තියෙන්නේ ආකෘතිය. පරමාණුක ආකෘතිය. ප්‍රෝටෝන හෝ මෙතන ඉලෙක්ට්‍රෝන කියලා ගන්නත් පුළුවන්. ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන ගණන. එතකොට ප්‍රෝටෝන මෙතන 1යි ඉලෙක්ට්‍රෝනත් 1යි. මෙතන ප්‍රෝටෝන 1යි ඉලෙක්ට්‍රෝනත් 1යි. මෙතන ප්‍රෝටෝන 1යි ඉලෙක්ට්‍රෝනත් 1යි. හරි. ලියා ගන්න මෙහෙම සමස්ථානික කියන එක ලියාගත්තානේ. ඒක යටතේ ලියා ගන්න. परमाणुक क्रमांकय समान. परमाणुक क्रमांकय समान स्कंद क्रमांकय असमान. परमाणुक क्रमांकय समान स्कंद क्रमांकय असमान. परमाणुक क्रमांकय समान स्कंद क्रमांकय असमान. एकम मूलद्रव्यයේ ඇති එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් පරමාණු එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් පරමාණු समस्थानिक ලෙස හඳුන්වනු ලැබේ. समस्थानिक ලෙස හඳුන්වනු ලැබේ. समस्थानिक ලෙස හඳුන්වනු ලැබේ. අයිති ළඟ රූලෙන් समस्थानिक ඇතිවීමට හේතුව समस्थानिक ඇතිවීමට හේතුව මූලද්‍රව්‍යයේ පරමාණුවෙන් පරමාණුවට එහෙම නැත්නම් समस्थानिक ඇතිවීමට හේතුව එකම මූලද්‍රව්‍යයේ ඇති පරමාණු වල එකම මූලද්‍රව්‍යයේ ඇති පරමාණු වල ස්කන්ධ ක්‍රමාංකය न्यूट्रॉन ගණන එකම මූලද්‍රව්‍යයේ ඇති පරමාණු වල නියුට්‍රෝන ගණන එකිනෙකින් වෙනස් වීමයි. නියුට්‍රෝන ගණන එකිනෙකින් වෙනස් වීමයි. නියුට්‍රෝන ගණන එකිනෙකින් වෙනස් වීමයි.
නියුට්‍රෝන ගණන එකිනෙකින් වෙනස් වීමයි. උදාහරණ කියලා ලියා ගන්න. උදාහරණ කියලා යටින් ලියා ගන්න. හයිඩ්‍රජන් වල සමස්ථානික තුනකි. උදාහරණ හයිඩ්‍රජන් වල සමස්ථානික තුනකි. හරි මේ වගුව ලියා ගන්න. හයිඩ්‍රජන් වල සමස්ථානික තුනකි කියලා ලියලා මේ වගුව ලියා ගන්න. මේ කාබන් වල තියෙන සමස්ථානික දෙක C612 C6014 C6014 විකිරණශීලී C6014 විකිරණශීලී මේවා විකිරණ විදියට පිට වෙනවා මේක ඉතුරු වෙනවා මේ පිට වෙනා ඉතුරු වෙන අනුපාතය හොයලා වයස කියන්න පුළුවන් ඔය පොසිල නැත්නම් කවුරු හරි මරණ අපරාධ විද්‍යාවේදී වයස හොයන්න ක්‍රමයක් මේක කාබන් පොසිල නිර්ණය කියලා කියන්නේ මේක භාවිතා කරනවා අර ඔක්සිජන් වල සමස්ථානික භාවිතා කරන ප්‍රභා සංශ්ලේෂණයට ඔක්සිජන් අවශ්‍ය කරපේ මේ තියෙන්නේ ක්ලෝරීන් වල සමස්ථාන ක්ලෝරීන් වල සමස්ථානික ගත්තොත් C1735 1737 මේකත් ලියා ගන්න ක්ලෝරීන් වල සමස්ථානික කියලා මේක ලියා ගන්න මේවා නම් ලිව්වේ නැතත් කමන්නේ කැල්සියම් වල තියෙන මට මතකයි තියෙන සමස්ථානික 6ක්ද කොහෙද 6ක් හරි 7ක් හරි වැඩිම ප්‍රමාණය සමස්ථානික තියෙන කැල්සියම් හරි ඔන්න ඔය ටික මතක තියාගන්න එතකොට ඔතනින් සමස්ථානික කියන කොටස ඉවරයි ඊළඟට අපිට අලුත් කොටසක් තියෙන්නේ ආවර්තිතා වගුවේ දැකිය හැකි රටා ඒක අපි ඊළඟ දවසේ කරමු ආවර්තිතා වගුවේ දැකිය හැකි රටා. හරි. එහෙනම් අදට ඔතනින් නවත්තනවා. පේපර් පන්තියට එන අය 6:45ට විතර සම්බන්ධ වෙන්න අර ප්‍රශ්න පත්‍රය තමයි කරන්නේ. හරිනේ? ගෲප් එකට කවුරුවත් තාම සම්බන්ධ නැති කෙනෙක් ඉන්නවා නම් මේ ළමයි මැසේජ් එකක් දාන්න. ඔය එන්නේ නැති කට්ටියට කරුණා කරලා ඕගොල්ලෝ දන්න කට්ටිය ඉන්නව නම් කියන්න මේක ඇනගන්න එපා. මොකද 10 11 දී එක පාඩමක් නැති වෙනවා කියන්නේ ලොකු පාඩුවක්. හරිද? ඔයගොල්ලෝ ඉගෙන ගන්න නිකම් නෙවෙයිනේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න යම් ටාගට් එකක් අරමුණක් ඇතුව. ඒක හරියට කරගන්න නම් මුල ඉඳලා මේක ලස්සනට යන්න ඕන. හරිද? පිළිවෙලකට යන්න ඕන. ඒක නිසා අනිවාර්යෙන් කියන්න ඔය එන්නේ නැති අද සම්බන්ධ වෙච්ච නැති අයට කොහොම හරි මේකට සම්බන්ධ වෙන්න. ඕගොල්ලෝට වඩා පොඩි පන්ති වල ළමයි හොඳයි. දැන් බලන් යනකොට 10 වසර ළමයි තමයි අඩුවෙන්ම මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් හැම පන්තියකම ඊට වඩා හොඳයි. 5-6 දෙනෙක් තමයි නැත්තේ. අපිට ඒවා සලකන්න පුළුවන් සමහරලාට ෆෝන් එකක් නැහැ නැත්තම් සිග්නල් නැහැ මොනවා හරි හේතුවක් නිසා කියලා නැත්තම් ෆෝන් එකක් තියෙන ඒ වෙලාවට ගෙදර අම්මලා තාත්තලා නැහැ එහෙම කියලා හිතන්න පුළුවන්. ඕගොල්ලොන්ට ඊට වඩා ලොකු වගකීමක් තියෙනවා ඕගොල්ලොන්ට නෙමෙයි මම කියන්නේ අනිත් අයට ඒක පොඩ්ඩක් කියන්න පැහැදිලි කරන්න. හරිද? ඊළඟ පන්ති කාස්තු නොගෙවපුවා ඉන්නවා නම් අප්‍රේල් මයි වල ගෙවන්න. මොකද මම මේක රිසිට් එක ඔක්කොම චෙක් කරලා මාක් කරනවා. ඒකට මම WhatsApp එකට දාන්නම් කවුරු හරි මේ මාස දෙක එකකට ගෙවලා නැත්තම්. හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අදට මෙතනින් නවත්තනවා. ආයිත් 6:45ට එන කට්ටිය එන්න නැත්නම් අපි සෙනසුරාදා තමයි හම්බ වෙන්නේ. හරිනේ? හරි එහෙනම් කාටත් ආයිබෝවන් මෙතනින් නවත්තනවා මම.